නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපේ ජීවිතවලට යහපත පිණිස, හිතසුව පිණිස, අපේ ජීවිතවල දියුණුව පිණිස, සැපය පිණිස ඒ මහා කරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මේ යොවුන් දහම් වැඩසටහනින් අදත් ඔබට අහන්න ලැබෙනවා. මොකද ජීවිතය කියන දෙය මුළුමනින්ම අවබෝධ කළේ අපි සරණ ගිය, අපට සරණයන්ට ලැබුණ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ජීවිතය කියන එක සම්පූර්ණයෙන් අවබෝධ කළ නිසා ජීවිතයේ අනතුරට වැටෙන හැටිත් බුදුරජාණන් වහන්සේම දන්නාසේක. ජීවිතේ පරිපූර්ණ වශයෙන් සැපවත් කරගන්න හැටිත් බුදුරජාණන් වහන්සේම දන්නාසේක. මොකද මේ ජීවිතේ අපි ජීවත් වෙනකොට, අපි ජීවත් වෙනවා කියලා අපින් ඇහුවොත් එහෙම කවුරු හරි අපෙන් ජීවත් වෙනවා කියලා අපි මොකද්ද කරන්නේ කියලා පින්වතුනේ අපි නොයේක උත්තර දෙයි. ජීවත් වෙනවා කියලා ඔබ මොකද්ද කරන්නේ කියලා අපෙන් ඇහුවොත් අපි නොයෙක් උත්තර දෙවි. අපි කරන රැකී ආරක්ෂා කියයි, අපේ බලාපොරොත්තු කියයි, අනේක දේ. හැබැයි ওই මොනවා කිව්වත් ජීවත් වෙනවා කියලා අපිට කරන්න තියෙන්නේ කාරණා තුනක්. ඒ තමයි හැම දිනාටම නොයෙක් ආකාරයේ අඩුපාඩු සහිතව, සමහරට එහෙම ලොකු අඩුපාඩුවක් නැතුව කයක් ලැබිලා තියෙනවා. ඊළඟට හැමෝටම වගේ ලැබිලා තියෙනවා වචන කතා කිරීමේ හැකියාවක්. ඊළඟට හැම දිනාට ලැබිලා තියෙනවා හිතක්. ඔය තුන තමයි හැම දිනාටම ලැබුණේ. ජීවත් වෙනවා කියලා අපි කරන්නේ ඒ හිතෙන් හිතන එක. ඊළඟට ඒ කතා කිරීමේ හැකියාව තියෙන අය ඒ වචන කතා කරනවා. සමහරවිට වචන කතා කිරීමේ හැකියාව නැතුව නම් උපන්නේ කතා කරන්න නොහැකි වීම ගැන දුක් වෙනවා. ඊළඟට කරන්නේ ජීවත් වෙනවා කියලා කයින් ක්‍රියා කරන එක. එතකොට ජීවිතය කියලා කියන්නේ මොනවද? කයින් ක්‍රියා කිරීම, වචන කතා කිරීම, මනසින් හිතීම. ඔය තුනනේ. ඔය තුන තමයි ජීවත් වෙනවා කියලා අපි හැමදිනාම කරන්නේ. ඔය තුන හසුරුවන එක තමයි මුළු ජීවිත කාලේ පුරාවටම අපි කරන්නේ. ඒ නිසා මේ තුනේ බලපෑම කියන එක අපේ ජීවිතයට තියෙනවා සම්පූර්ණයෙන්ම. හැබැයි අපි මේක දන්නේ. ඒ නොදන්නා දේ අපට දේශනා කළේ සියල්ල දන්නා, සියල්ල දක්නා භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝම ලස්සන ධර්මයක් අද යොවුන් දහම් වැඩසටහනේදී ඔබට අහන්න ලැබෙනවා. මේ ධර්මය අහන්ට ලැබුණේ, කියන්නේ මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක්තරා තරුණයෙක් නිසා. ඒ තරුණයා ජීවිතය ගැන වෙනස් විදිහකට හිතපු කෙනෙක්.
මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මොහු ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්. බලන්න ඔහු අහපු ප්‍රශ්නේ කෝනුකෝ භෝගෝතම හේතු කෝපච්චයෝ. මෙයා අන්‍යාගම්. මෙයා වෙන ආගමක කෙනෙක්. වෙන ආගමක කියලා කියන්නේ මෙයා බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ ආගමේ ඉද්දී තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවේ. මේ අහන ප්‍රශ්නේ අන්‍යාගමික කියලා තේරෙනවා අහන විදිහෙන්. මොකද මෙහා බුදුරජාණන් වහන්සේට ගරු කරලා කතා කරේ නැහැ. මෙයා කතා කරේ බොහෝ ගෞතම, භවත් ගෞතම. භවත් ගෞතමයන් වහන්සේ මේකට හේතුව මොකක්ද? මේකට ප්‍රත්‍යය, මේකට පසුබිම මොකක්ද? මොකක්ද ඒ හේතුව පසුබිම අහන්නේ? යේන මනුස්සානං යේව සතං මනුස්ස භූතානං දිස්සන්ති හීන පනීතතා. මේ මිනිස්යෝ අතරේම ඉපදිලා මිනිස්යෝ ගොඩේම ඉන්න අයගේ මේ හීන ප්‍රනීත බවක් ඇයි? උස් පහත් බවක් මොකටද තියෙන්නේ කියලා ඇහුවා. මේ උස් පහත් බව කියලා කියන්නේ මොකද්ද බලන්න ඔහු අහනවා. දිසන්ති භෝගෝතම මනුස්සා අප්පායුක. භවත් ගෞතමේනි මේ ලෝකේ ඇතැම් මිනිස්සු දකින්ට ලැබෙනවා ඒ අයට මහා ආයුෂක් නැහැ. හරි ඉක්මනට මැරිලා යනවා. අප්පායුක. ඉක්මනට මැරෙන අය මේ මනුස්ස ලෝකේ සාමාන්‍ය මනුස්ස ගොඩේම ඉන්නවා. දිසන්ති දීඝායුක. හැබැයි මේ මිනිස්සු ගොඩේම ඉන්නවා දීර්ඝායුෂ ලබන අය. දැන් සමහර අය ඉතා ඉක්මනින් මැරිලා යනවා. අපිටත් මේ මනුස්ස ප්‍රජාව ASCII පේන්නේ නැද්ද? සමහර අය එහෙම මේ ඉක්මනට මැරිලා යන්නේ නැහැ. ගොඩාක් කල් ජීවත් වෙලා හරි සුව පහසුවෙන් ජීවත් වෙලා කාලාන්තරයක් ඉඳලා දරුවන්ගේ දරුවෝ දැකලා එහෙම තමයි සමහරු මැරෙන්නේ. එතකොට මේ තරුණයා ඔක හිතලා එයා කියනවා ඇතැම්මු මේ එකටම ඉන්න මනුස්ස ගොඩේ ඇතැම්මු දකින්න ලැබෙනවා දීර්ඝායුෂ තියෙන. ඇතැම්මු දකින්න ලැබෙනවා ඉක්මනින් මැරිලා යනවා. දිස්සන්ති බෞහා බාධා. ඊළඟට තව ඉන්නවා ලෙඩ ගොඩවල්. ඒ අය ඉපදුනාට පස්සේ ඒ අයට නිතර ප්‍රතිකාර කර කර ඉන්න ඕන. ලෙඩ වැඩි. හරි අමාරුවෙන් ශරීරයේ පුංචි කාලේ ඉඳලම නොයෙකුත් මේ බෙහෙත් හේත් කර කර ඉන්න අය නැද්ද? ලෙඩ ගොඩවල්. ඒ ශරීර. හැබැයි ඇතැම් මිනිසුන්ගේ ශරීර ලැබිලා තියෙනවා අප්පාබාධා. ඒ අයට එහෙම මහා ලොකු ලෙඩක් කියලා එකක් එහෙම නැහැ. දිසන්ති දුබ්බන්න. ඊළඟට භවත් ගෞතමයන් වහන්සේ දකින්න ලැබෙනවා කැතම කැත මිනිස්සු. මේ මිනිස්සු තලයේම ඉපදිලා ඉන්නවා හරිම විරූපී. දිසන්ති වන්නවන්තා. හැබැයි ඇතෙම්මු දකින්න ලැබෙනවා හරිම ලස්සනයි මනස්කාන්තයි. දැන් ඕක අපිට පේන්නේ නැද්ද මේ මනුස්ස ලෝකේ අපි බැලුවොත්? මේ මනුස්ස ප්‍රජාව අතරේ ඇතෙම්මු ඉන්නවා හරි විරූපී. ඒ වගේම නැද්ද මේ මනුස්ස ප්‍රජාවේ අතරේම දැන් මනුස්ස ප්‍රජාව අතරේ කියලා කියන්නේ දැන් මේ අපි වගේමනේ මේ මුළු ලෝකේ ප්‍රජාවම ඒ අය කන්නේ බොන්නේත් අපි කන බොන જાති. එහෙම ජීවත් වෙන මිනිස්සු අතරේම ඇතැම්මු නැද්ද මුළු ලෝකයක් ආස කරන තරම් ලස්සන රූප තියෙන අය? කැලෙන්ඩර් වලට ගන්න අය? කැලෙන්ඩර් වල ගහගෙන තමන්ගේ ගෙදර ලස්සන වෙන්න කියලා ඒ මිනිහයාගේ මූණ ගහගන්න. ඒ ස්ත්‍රියවගේ මූණ ගහගන්න තරම් ලස්සන රූප තියෙන අය නැද්ද මේ මනුස්ස ලෝකේ? ඉන්නවා. එතන මේ තරුණයා ඒකත් දැක්කා. දිස්සන්ති අප්පේ සක්ඛා. ඊළඟට භවත් ගෞතමයන් වහන්සේ තවත් මේ ලෝකේ දකින්න ලැබෙනවා හරි පිළිගැනීම් සහිත අය. මහේසක්කා. මහේසාක්‍ය කියලා කියන්නේ පිළිගැනීම්. ඒ අයට හරි පිළිගැනීම් පිරිසක් ඉන්නවා. හැබැයි ඒ වගේම දකින්න ලැබෙනවා අප්පේ සක්කා. ඒ අයව කවුරුත් ගණන් ගන්නෑ. ඒකට කිසි පිළිගැනීමක් නැහැ. දිස්සන්ති අප්ප භෝගා. ස්වාමීනි තව දකින්න ලැබෙනවා ඕනේ මෙයා කතා කරේ කොහොමද භවත් ගෞතම කියලා. භවත් ගෞතමයන් වහන්සේ තව දකින්න ලැබෙනවා සල්ලි නැති දුප්පත් මිනිස්සු. දිසන්ති මහා භෝගා. තව ඉන්නවා හොඳට යාන වාහන ගෙවල් දොරවල් සෑහෙන්න තියෙන මහා භෝග තියෙන මිනිස්සු.
ඊළඟට මේ ඉන්දියාවේ දැන් ලංකාවේ මේක තියෙනවා. නමුත් ඉන්දියාවේ මේක තදට තියෙනවා. දිස්සන්ති නීච කුලීනා. ඊළඟට ස්වාමීනි දකින්න ලැබෙනවා අතපය 4 ඔක්කොම එක වගේ. නමුත් කුලයෙන් හීන වෙලා මිනිස්සු. නීච කුලේ ඉපදිලා. දිස්සන්ති උච්චා කුලීනා. ඒ වගේම උසස් කුලේ ඉන්න අයත් ඉන්නවා. දිස්සන්ති දුප්පඤ්ඤා. ඊළඟට දකින්න ලැබෙනවා තව ප්‍රඥාවක් නැති මෝඩ මිනිස්සු. දිස්සන්ති පඤ්ඤාවන්තු. ඊළඟට දකින්න ලැබෙනවා ප්‍රඥාවන්තයෝ. දැන් බලන්න මේ තරුණයා කිව්ව කතාව. දැන් මෙයා මේක කිව්වේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ මීට අවුරුදු 2500කට කලින්. මෙයා මේ ප්‍රශ්නේ ඇහුවේ. එතකොට ඔය ප්‍රශ්නේ අඩු ගානේ මේ බණපදේ අහගෙන ඉන්නකොටවත් ඔබට මේ තේරෙන්නේ නැද්ද අදටත් මේ සමාජයේ මේ ප්‍රශ්නේ තියෙනවා කියලා? අදටත් මේ සමාජය මේ විදිහමයි. එකල තිබුණා වගේමයි අදත් මේ විදිහටම මේ සමාජ ප්‍රශ්නේ මේ සමාජ බෙදීම හීන ප්‍රනීත බව උස් පහත් බව දකින්න ලැබෙනවානේ. එතකොට මෙයා අහනවා කෝනුකෝ භෝගෝතම හේතුකෝ පච්චයෝ. ඉතින් භවත් ගෞතමයන් වහන්සේ මොකද්ද මේකට හේතුව? මොකද්ද මෙහෙම වෙන්න පසුබිම? මේ විදිහට ඇයි එකම මනුස්ස ලෝකෙක එකම මනුස්ස ප්‍රජාව අතරේ මේ මිනිස්සුන්ට දෙවිදියක් උනේ? හරි ලස්සන ප්‍රශ්නයක්. ජීවිතය ගැන ටිකක් පුළුල්ව හිතලා නගපු ප්‍රශ්නයක්. මේ පුළුල්ව ජීවිතය ගැන මෙහෙම හිතන්න මිනිස්සෙකුට යමක් වෙන්න ඕන. නැත්තම් මිනිසුන්ට අමතකයිනේ අපිට මොකද වෙන්නේ කියලා. කාලේ ඇඳලා ඉන්නකොට මිනිසුන්ට අමතකයි. හොඳට ගෙයක් දොරක් තියෙනකොට මිනිසුන්ට අමතකයි. ටිකක් hina වෙලා ඉද්දිත් මිනිසුන්ට ගොඩක් ඒවා අමතකයි. ලෙඩක් දුකක් කරදරයක් නැතුව ඉන්නකොට අමතකයි. විනෝද වෙන්න ගියාම අමතකයි මේ මිනිස්සයාට ජීවිතේට මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට නොයෙකුත් දෘෂ්ටිවල බැඳුනහම මිනිස්සයාට අමතකයි. මිනිස්සයාට හිතන්න විදිහක් නැහැ මේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියලා. මේ තරුණයාට මේ ප්‍රශ්නේ අහන්න හේතුනේ දැන් මෙයා බ්‍රාහ්මණ වෙලානේ මේ ප්‍රශ්නේ අහන්නේ. මෙයාගේ උපත බ්‍රාහ්මණ කුලේ. බ්‍රාහ්මණ කුලය කියලා කියන්නේ පින්වතුනේ බ්‍රාහ්මණයන්ගේ අදහස තමයි දෙවියන් වහන්සේ අප මැවුසේක. මහා බ්‍රහ්මයානෝ අප මැවුසේක. ਸਰව බලධාරීන් අපව මැවුසේක. ඒක තමයි බ්‍රාහ්මණ ආගමේ ඉගැන්වුවේ. බ්‍රාහ්මණයන්ගේ දෘෂ්ටිය තිබුණේ ਸਰව බලධාරී මහා බ්‍රහ්ම කියන කෙනා තමයි අපිව මවලා තියෙන්නේ. ඒ මැවපු මැවිල්ල කොහොමද? මේ සමාජයේ බ්‍රාහ්මණ කියන කොට්ටාසය මහා බ්‍රහ්මයා මැව්වා. ඒ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් මුඛතෝ ජාතා. මුඛයෙන් තමයි බ්‍රාහ්මණ ඉහළම කුලේ. ඊළඟට මේ රාජ්‍ය පාලන ආදිය කරන්ට ඕන කරන නිසා හොඳ කාය බලයේ ඇතුව ක්ෂත්‍රියෝ මැව්වා මහා බ්‍රහ්මයාගේ උරහිස් වලින්. ඊළඟට හොඳට මේ ගොවිතැන්පත් ආදිය කරගෙන මේ රට සරු කරන්න වෛශ්‍යෝ මැව්වා මහා බ්‍රහ්මයාගේ කලව දෙකෙන්. ඊළඟට ඔය ඔක්කොමලට ඔය කාණ්ඩ තුනටම සේවා කටයුතු කරාපන් කියලා ශූද්‍රයන්ම මැව්වා මහා බ්‍රහ්මයාගේ යටිපතුල් වලින්. ඕක තමයි ඒ ආගමේ උගන්වපු එක. ඉතින් ඔය જાතිය ඉගැන්නිලි ඔය බ්‍රාහ්මණ ක්‍රමයට කරන ඉගැන්නිලි අදටත් මේ ලෝකේ කොයි තරම්නම් තිබේද? ඉතින් ඒ නිසා හොඳට මේ කියන බණපද තමන්ගේ ජීවිතයට ගලපලා හිතලා බලන්න මේ ලෝකේ කොච්චර අඳුරකද අදත් තියෙන්නේ කියලා. එතකොට මේ තරුණයාගේ ඉගැන්වීමට අනුව මෙයා චූටි කාලේ ඉඳලා ඉගෙන ගත්ත එකට අනුව බ්‍රාහ්මණ ආගමේ උපන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් නැවිලා. ඒ අයට විශේෂ වරප්‍රසාදයක් තියෙනවා මහා බ්‍රහ්මයාගේ. හරිනම් ඒ තමයි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙලා මැරිලා ගියාට පස්සේ මහා බ්‍රහ්මයා ආයේ එයා ගාවට ගන්නවා. මහා බ්‍රහ්මයා ළඟට ਸਰව බලධාරී කෙනා ළඟට මේගොල්ලෝ මැරිලා යනවා කියලා තමයි හිතාගෙන උන්නේ. ඒකනේ ඒගොල්ලන්ගේ දෘෂ්ටි ඉගැන්නුවේ.
එහෙම ඉද්දි මේ හරි පුදුම සිද්ධියක් වුණා. මේ තරුණයාගේ නම මෙයා සිටුවරයෙක්. මෙයා ඊටාම පුංචි වයසේදීම සිටුවරයෙක් වෙච්ච කෙනෙක්. මේ තරුණයාගේ නම පින්වතුනි සුභ. ඔය සුභ කියන සිටුවරයාගේ තාත්තා තෝදෙය්‍ය කියලා සිටුවරයෙක්. ඔය තෝදෙය්‍ය කියන මහ සිටුතුමා සුභට ඒ කාලේ හරියට ගුරුහුරකම් දුන්නා මේ සිටු ජීවිතයක් ගත කරන එක ගැන. ඒ ගුරුහරුකම් ගැන තියෙනවා මේ අපේ බණ පොත්වල මේ තෝදෙය්‍ය සිටුවරයා තමන්ගේ පුතාට කරපු අවවාද. ඉතින් අදටත් ඇති ඒ જાති අවවාද කරන අය. මේ තෝදෙය්‍ය සිටුවරයා කියලා කියන්නේ මහා ධනයක් තිබ්බ කෙනෙක්. ඒ ධනය ගැන ඔබ හිතා ගන්නකෝ. මේ තෝදෙය්‍ය සිටුවරයාට තිබුණේ හාන්සි පුටුව තනිකරම ඝන රණි. සම්පූර්ණ රන් වලින් වක් කරලා හදපු හාන්සි පුටුව තෝදෙය්‍ය සිටුවරයාට තිබුණේ. එතකොට මේ සිටුතුමා ওই හාන්සි පුටුවේ හාන්සි වෙලා තමයි පුතාට අවවාද කරන්නේ. පුතාට වාඩි වෙන්න කියලා හැදුවා රත්තරණින් වක් කරවලා පුංචි බංකුවක්. මේ රන් බංකුවේ වාඩි වෙලා තමයි සුභ තාත්තත් එක්ක කතා කරේ. එතකොට මහා ආනුභාව ඇතුව හිටපු මිනිස්සු ඉන්නේ තෝදෙය්‍ය. අර හාන්සි පුටුවේ වාඩි වෙලා සුභට කියනවා පුතේ ඔබ දැකලා තියෙනවද පුතේ වේයෝ හුඹස් බඳින හැටි? එතකොට සුභ කියනවා තාත්ති දැකලා තියෙනවා. දැකපු හැටි කියපන්. තාත්තේ මේ වේයෝ චූටි මැටි ගුලි අරගෙන ගිහිල්ලා ඒ එක එක මැටි ගුලිය තියලා හුඹහක් හදනවා. මේ වගේ පොඩි සතෙකුට හදාගන්න පුළුවන් වෙයිද කියලාවත් හිතන්න බැරි තරම් විශාලෙට හුඹ හදනවා. දැන් වේයා කියන්නේ කොච්චර චූටි සතෙක්ද? නමුත් වේයා බඳින හුඹහ බලන්න. මහා විශාල හුඹහක් බඳිනවනේ. එතකොට තෝදෙය්‍ය කියනවා හරියට හරි පුතේ. මුද්දට හිතට ගනි. වේයා හුඹහ බඳිනවා වගේ පුතේ හම්බ කරපන්. වේයා හුඹහ බඳිනවා වගේ ටික එකතු කරලා හම්බ කරපන්. පුතේ ඔබ දැකලා තියෙනවද වේයෝ තමන් ගාව තියෙන මැටි ගුලි තව කාට හරි දෙනවා දැකලා තියෙනවද? ඊට සුභ කියනවා අනේ නෑ තාත්තේ. ඒකත් හිතට ගනින්. දෙන්න නම් එපා පුතේ. දෙන්න නම් එපා. වේයන් හුඹහ බඳිනවා වගේ හම්බ කරපන් කියලා ඔහොම තමයි සිටුවරයා අවවාද කළේ. ඔහොම අවවාද කර හිටපු සිටුවරයා මැරුණා. මැරුණාට පස්සේ දැන් සුභගේ මතයට අනුව සුභ ඉගෙනගෙන තියෙන ධර්මයට අනුව සිටුවරයට මොකද වෙන්න ඕනේ? තමන්ගේ තාත්තා ගිහිල්ලා මහා බ්‍රහ්මයා ළඟ සුවසේ ඉන්න ඕන. සර්ව බලධාරී කෙනා ගාව තමන්ගේ තාත්තා ගිහිල්ලා දැන් ඉන්න ඕන. ඒක තමයි සුභගේ ආගමේ උගන්වපු ක්‍රමයට අනුව වෙන්න ඕන දේ. ඔන්න කාලේ ගත වුණා. දවස් 7ක් විතර මිනිහ තියාගෙන හොඳට තොරන් ගහලා මහා විශාලට අවමංගල්‍ය කරා සිටුතුමාගේ. ඒ අවමංගල්‍ය අවසන් වෙලා මාස කීපයක් යනකොට සුභ යම්කිසි කටයුත්තකට කරත්තේ නැගලා යනවා. යද්දී පාරායිනේ බලු කුක්කෙක් ඉඳලා මේ කුක්කා සුභගේ කරත්තේ පස්සේ පන්නගෙන ආවා. සුභ දැක්ක මේ කුක්කව. සුභට නිකන් අමුතු ඇල්මක් ඇති වුණා මේ කුක්කව දකින්නකොට. අර රියදුරට කිව්වා මේ කරත්තේ නවාප් තාපන්. අර කුක්කව සුභ වඩා ගත්තා. වඩාගෙන ඔන්න ඒ කුක්කව අරගෙන ආවා තමන්ගේ ගෙදෙට්ට. දැන් මහා ධනයක් තියෙන සුභ සිටුවරයාගේ ගෙදර අර කුක්ක හැදෙනවා සිටු මැදුරේ බල්ලා. එතකොට මේ සිටු මැදුරේ බල්ලාට සැලකිලි වැඩිනේ. මේ බල්ලටත් එහෙම හොඳට සැලකිලි තිබුණා. මේ බල්ලත් සිටු මන්දිරේටම කියාපු බල්ලා. මොකද මේ බල්ලා පුංචි කාලේ ඉඳලම උදේ ඇහැරිච්ච ගමන් කරන දේ තමයි කියනවා. යම් වෙලාවක නිදා ගන්නවද නිදාගෙන ඇහැරිච්ච ගමන් මේ බල්ලා අර සිටු මන්දිරේ වත්ත සීමාවේ සම්පූර්ණයෙන් ඇවිදලා බලනවා. ඒ ඇවිදලා ඉවරලා තමයි කණ එකක් කන්නේ. බල්ලා යම් මොහොතක නිදා ගන්නවාද නින්දට පෙර මේ බල්ලා සම්පූර්ණයෙන්ම සිටු මන්දිරේ වත්ත සීමාවේ ඇවිදිනවා.
මූට තැටියක දාලා දෙන්න ඕනේ. තැටිය දුන්නේ නැත්තම් පත් කන්නේ. මේ බල්ලා වෙනුවෙන්ම වෙනම සුව පහසු මේ කොට්ටයක් හැදෙව්වා නිදා ගන්න. ඒක නැත්තම් බිම නිදියන්නේ. ඒ විදිහේ අර කියන්නේ අපේ මේ ධනවත් පවුල්වල අයගේ නිවෙස්වල බල්ලෝ හදන්නේ සැපට. ආන් ඒ වගේ තමයි මේ බල්ලාත් හැදුනේ. මේ බල්ලා බොහෝම පවුලට ලෙන්ගතුව හැදෙනවා. කාලේ ගත වුණා. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිමින් රජගහ නුවරට වැඩියා. රජගහ නුවර තමයි තෝදෙයේ හිටියේ. බුදුරජාණන් වහන්සේ එදා ගෙපිළිවෙලින් පිණ්ඩපාතේ වඩිනවා. සුබ සිටුවරයාගේ මාලිගාව ගාවට එනකොට හරියටම ගේට්ටුව ළඟ බල්ලා හිටියා. බල්ලා බුදුරජාණන් වහන්සේට ගේට්ටුව එහා පැත්තේ ඉඳලා තද්දට බුරනවා. බුදුරජාණන් වහන්සේ ශරීරේ හරවලා බැලුවා බල්ලා දිහා. බලනකොට භාග්‍යතුන් වහන්සේට මේ ජීවිතය කියන එක බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වතුනි ජීවිතයම අවබෝධ කරපු කෙනා. ඒ ජීවිතයම අවබෝධ කරපු මහා ඥාන තියෙන විස්මිත ඥාන තියෙන උත්තමයන් වහන්සේට මේ ජීවිතය කියන එක පේනවා. හරියට අර වෛද්‍යවරු අපේ රෝග විනිශ්චය කරන්න සමහරලාට ස්කෑන් කරනවා නේද? ස්කෑන් කරනකොට ඒ මැෂින් එකට අපේ ශරීර අභ්‍යන්තරයේ සමහරලාට මතු පිටින් අපිට හිතා ගන්නවත් බැරි විදිහට මේ ඇතුලේ හටගෙන තියෙන රෝගයක් අර මැෂින් එකට ගානට පේනවා. ඒ මැෂින් එක නැත්තම් ඒක බලා ගන්න බෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ඥානය මේ සත්‍යයේ ජීවිත දිහා භාග්‍යතුන් වහන්සේ බලනකොට සංසාර ගමනක කතන්දරේ බුදුරජාණන් වහන්සේ එක්ක සැනින් බලන්න පුළුවන්. අර බල්ලා දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ ඒ බල්ලාගේ සසර දැක්කා. බුදුරජාණන් වහන්සේ මේ බල්ලට කියනවා අනේ තෝදෙය. ඔහේ ඉස්සරත් මෙතනින් යනකොට මට බිරුවා. ඔහේ දැනුත් මට බුරනවා නේ කිව්වා. එතකොට මේක කිව්ව ගමන් බල්ලා සම්පූර්ණ කම්ප වුණා. බල්ලාගේ හිත මේ හරි දුකටපත් වුණා. දැන් මේ බල්ලා වෙනදා නොකරන චර්යාවක් සම්පූර්ණයෙන් ගිහිල්ලා වේදනාව උහුල ගන්න බෑ ලිබ්බොක්කේ නිදාගත්තා. එතකොට හවස් කාලේ ඔන්න සුබ එනවා. සුබ ඇවිල්ලා වෙනද සුබ ගියපු ගමන් මේ ගෙදරට ආපු ගමන් බලු කුක්කා එනවා ඉස්සරහට. අද බල්ලා පේන්නේ නැහැ. සේවකයන්ගෙන් ඇහුවා කෝ අපේ බලු කුක්කා? කිව්වා අනේ සිටුතුමනි බුදුරජාණන් වහන්සේ වැඩියා. මේ ගේට්ටුව ළඟදී උන්වහන්සේට බල්ලා බිරුවා. ඒ බුරනකොට බුදුරජාණන් වහන්සේ මහසිටුතුමාගේ නම කියලා බල්ලට කතා කළා. ඒක ඇහුණා විතරයි බල්ලා නිකන් ෂොක් වුණා. දැන් අන්න බල්ලා ලිබ්බොක්කේ නිදි කිව්වා. ඊට පස්සේ මේ සුබ ගිහිල්ලා මේ සිද්ධිය බලනකොට කවදාවත් වෙච්ච නැති එකක් වෙලා. සුබ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා බොහොම කේන්තියෙන්. ගිහින් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මගේ ගේ ළඟදී අපේ ගෙදර බල්ලට මගේ තාත්තගේ නම කියලා කතා කළා. ගැළපෙන්නේ නැහැ කිව්වා ඒක. බුදුරජාණන් වහන්සේ වදාලා සුබ ඔය ඉන්නේ ඔබේ තාත්තා තමයි කිව්වා. එතකොට සුබ කියනවා නෑ බවත් ගෞතමයන් වහන්සේ ඒක වෙන්න බෑ. අපේ ආගමට අනුව තාත්තා මේ වෙනකොට සර්ව බලධාරී වූ මහා බ්‍රහ්මයා ළඟ ඉන්න ඕන. ඒක තමයි අපේ ආගම ඉගැන්වීම. මෙහෙ ඉන්නේ කිව්වා. එතකොට කිව්වා නෑ සුබ. ඔහේ පිළිගත්තත් නැතත් උනේ ඒක. මං කියන දේ බොරුද ඇත්තද කියලා බලන්න කැමතිද කියලා ඇහුවා. ඔව් බලන්න කැමතියි කිව්වා. අහනවා සුබ තාත්තා ජීවත් වෙලා ඉන්නකොට තෝදෙය සිටුතුමා ජීවත් වෙලා ඉන්නකොට පරිහරණය කරලා මැරිලා ගියාට පස්සේ අතුරුදහන් වෙච්ච මොන හරි වස්තුව තියෙනවද? කිව්වා භවත් ගෞතමයන් වහන්සේ තාත්තා දැම්මේ රත්තරන් සෙරප්පු දෙකක්. රන් මිරි වැඩි. තාත්තා අන්ත්‍ර වුණා විතරයි ඒ සෙරප්පු දෙකට නම් වෙච්ච දෙයක් නැතුව ගියා. ඊළඟට තාත්තට තිබුණා රන් හැරමිටියක්.
ওই රන් හැරමිටියටත් තාත්තා මැරුණට පස්සේ වෙච්ච දෙයක් නැතුව ගියා. තාත්තා බත් කෑවේ රන් පිඟානේ. තාත්තා කාපු පිඟානත් තාත්තා මැරුණා විතරයි වෙච්ච දෙයක් නැතුව ගියා. ওই තුන නම් මට හොයාගන්න බැරි වුණා කිව්වා. කිව්වා සුභ එහෙනම් මං කියන එක අහලා මෙහෙම කරන්න කිව්වා. හදන්න කිව්වා දිය නුමුසු කිරිබතක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් කිරෙන් කිරිබත් හදපුවම ඒ බත කාපු ගම මත් වෙනවා. කිරි මතය. ඒ බත හදලා කිරි රහට මේ බල්ලට හොඳට කවන්න කිව්වා. කාලා මේ මත් වෙලා මූට නිින්ද යාගෙන එනකොට කනට කරලා බල්ලගේ හිමීට කියන්න කිව්වා. තාත්තා හංගපු වස්තුව කෝ කියලා කියන්න කිව්වා. එතකොට සුභ මේක අකමැත්තෙන් වුණත් මේක කළා. මේක කළා විතරයි බල්ලන්ටනේ කතා කරේ තාත්තේ කියලා. බල්ලා නිකන් අර අපි කියන්නේ අර හීනෙන් ඇවිදිනවා කියලා. නිින්දෙන් ඇවිදිනවා කියන්නේ. ආන්නේ වගේ බල්ලා අඩ නිින්දේම නැගිට්ටා. ඇවිදගෙන ගිහිල්ලා වත්ත පහළ තැනක් හාරන්න පටන් ගත්තා. ඒ හාරන තැන සුභ සේවකයෝ ලව්ව හාරවනවා. මෙන්න පිංගුතුනි පෙට්ටියක් අහුවෙනවා. මෙන්න මේ පෙට්ටියේ අතුරුදහන් වෙච්ච ටික තියෙනවා. රන් තැටිය, රන් හැරමිටිය, රන් සිරිප්පු. සුභට තමන්ගේ ආගමේ තිබුණ දර්ශනී ගලප ගන්න බැරුව ගියා. තමන්ගේ ආගමේ හැටියට කොහොමටවත් වෙන්න බැරි දෙයක් මෙන්න සිද්ධ වෙලා. මහා බ්‍රහ්මයා ළඟ ඉන්න ඕන කෙනා මෙන්න ඇවිල්ලා ආයේ බල්ලා වෙලා ගෙදර. සුභේ මතේ සම්පූර්ණයෙන් අතහැරියා. ඒ අතහැරලා සුභ ජීවිතය ගැන ටිකක් ගැඹුරට හිතන්න පටන් ගත්තා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඒ නිසා මේ සමාජය තුළ තියෙන දෙවියන් වහන්සේ මෙව්වාය මහා බ්‍රහ්මයා මෙව්වාය කියන මතේ පිළිගන්න බැරි ස්වභාවය සුභට ප්‍රකට වෙන්න පටන් ගත්තා. ඇයි ඒක පුදුම මැවිල්ලක් නේ? ඇතැම් මිනිස්සු ධනවත්, ඇතැම් මිනිස්සු නිර්ධනයි, ඇතැම් මිනිස්සු ලස්සනයි, ඇතැම් මිනිස්සු කැතයි, ඇතැම් මිනිස්සුන්ට දීර්ඝායුෂ, ඇතැම් මිනිස්සු ඉක්මනින් මැරිලා යනවා, ඇතැම් මිනිස්සුන්ට ලෙඩ ගොඩාක් දීලා, ඇතැම් මිනිස්සුන්ට එහෙම ලෙඩ නැහැ, ඇතැම් මිනිස්සුන්ට ඥානෙ දීලා, ඇතැම් මිනිස්සුන්ට ඥානෙ නැහැ. එතකොට මේ ප්‍රශ්නේ සුභ දැක්කා. ඒ නිසා තමයි සුභ කියන මානවකයා ඒ සිටුතුමා මෙහෙම ඇහුවේ. බුදුරජාන් වහන්සේ වදාලා කම්මස්සකා මානව සත්තා. තරුණය මේ ලෝකේ සත්වයා ස්වකීය දේ කරගෙන ඉන්නේ. ස්වකීය කියලා කිව්වේ තමන්ගේ දේ කරගෙන ඉන්නේ. කර්මයයි. කම්ම දායාදා මේ සත්වයාට තියෙන දායාදයේ උරුමය කර්මයයි. කම්ම යෝනි මේ සත්වයා මලාට පස්සේ උපදින තැන තීරණය කරන්නේ කවුරු සර්ව බලධාරී කෙනෙක් නෙමෙයි. කර්මයයි. කම්ම බන්ධු මේ සත්වයාට ඉන්න එකම ඥාතියා පිහිට කර්මයයි. කම්ම පටිසරණා සත්වයාට ති පිළිසරණ කර්මයයි. කම්මං සත්තේ විභජති යදිදං හීන පණීතත්තා. හරිම ලස්සනයි. කර්මය තමයි මේ සත්වයාව මේ විදිහට උස් පහත් කරලා බෙදන්නේ කිව්වා. එතකොට මේ කර්මය කියලා කිව්වට අන්‍යාගමිකයෙක් වෙන සුභට ඕක තේරුන්නේ නැහැ. සුභ කියනවා ස්වාමීනි මට මේක තේරුන්නේ මට තේරෙන විදිහට කියන්න. බුදුරජාන් වහන්සේ වදාලා සුභ ඇතැම් මිනිස්සු ඉන්නවා මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට ඒ මිනිස්සු ප්‍රාණඝාත කරනවා. සත්තු මරනවා. සමහරවිට ආගමික දෘෂ්ටියක් නිසා වෙන්න පුළුවන් මේකුන් මවලා තියෙන්නේ අපිට කන්නයි කියලා හරි මරනවා. ප්‍රාණඝාත කර වාසය කරන කෙනා සුභ මරණින් මත්තේ. එයා කය පාවිච්චි කළේ ප්‍රාණඝාතයේ උදෙසා. ප්‍රාණඝාතයේ උදෙසා මේ කය පාවිච්චි කරපු කෙනා මරණින් මත්තේ. දැන් ওই මරණින් මත්තේ කියන කතන්දරේ ගොඩාක් අයට අමතකයිනේ. ජීවත් වෙන කාලේ සිත කය වචනේ හසුරුවනකොට අමතකයි අපිට මරණින් මත්ත කියලා එකක් තියෙනවා කියලා. අඩු ගානේ මැරෙනවා කියලා අමතකයිනේ. හැබැයි මොනතරම් තාක්ෂණයේ දියුණු වුණත් මොනතරම් ලෝකෙ දියුණු වුණත් අපිට මොනතරම් භාෂා හැකියාවක් තිබුණත් අපි මොනතරම් උපාධි ආදී අරගෙන හිටියත් අපිට මොනතරම් පිරිවර හිටියත් යාළුවෝ හිතවතුන් අපිට කොයිතරම් පිළිගැනීම් තිබුණත් මේ ජීවිත කතන්දරය ඇතුලේ
අපිට අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙන තැනක් මරණය. මැරිලා යනවා. ඒකාන්ත කොට මැරෙනවා. නිෂ්ඨාවට නිමිත්තක් කියන්න පුළුවන් අපිට. නිෂ්ඨාවටම නිමිත්තක් කියන්න පුළුවන්. ඒකාන්ත කොට ඔබ මැරෙනවා කියලා. මොකද ඒක මේ ලෝකෙ සිද්ධ වෙන එක. හැමදිනාම මැරිලා යනවා. ඇතැම් වූ මැරිලා යන්නේ සත්තු මර ඉඳලා. ප්‍රාණඝාත කර කර හිටපු කෙනා මැරුණාට පස්සේ එයා සුභ දුක් සහිත නිරේ යනවා කිව්වා. නිරේ ගිහිල්ලා කාලයකට පස්සේ හරි ආයේ මනුස්ස ලෝකයකට ආවොත් වැඩිකල් මනුස්ස ලෝකේ ජීවත් වෙන්න බෑ, මැරිලා යනවා. හැබැයි සුභ ඇතැම් අය මේ මනුස්ස ලෝකේ ඉන්නවා, ඒ අය ප්‍රාණඝාත කරන්නේ. සත්තුන්ගේ පණ රැකීම ගැන ඒගොල්ලෝ හිතනවා. සත්තුන්ගේ පණ රකින්නේ කොහොමද? අනේ මේ මරණ භයෙන් සත්තු බේරගන්නේ කොහොමද කියලා හිතනවා. දැන් බලන්න අපිත් අබේදාන පින්කම් එහෙම කරන්නේ. අබේදාන පින්කම් එහෙම අපි කරනවා මේ මරණයට කැපවෙච්චි හරක්, මරණයට කැපවෙච්චි එළුවෝ, ඒ වගේ සත්තු අපි නිදහස් කරනවා. එතකොට මේ නිදහස් කිරීම වලදී අපි මොකද්ද හිතන්නේ? අනේ මේ සත්තුන්ගේ පණ රැකෙනවා නම්. අන්න එහෙම හිතන අය ඉන්නවා. ඒ අය මරණින් මත්තේ යහපත් ලෝකවල ගිහින් උපදිනවා. ආයත් වතාවක් මනුස්ස ලෝකයකට ආවොත් සුභ ඒ අයගේ ජීවිතයට අන්තරානේ දීර්ඝායුෂ ලබනවා. ඔන්න හේතුව. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා සුභ ඇතැම් මේ මනුස්ස ලෝකේ ඉන්නවා නේද සත්තුන්ට හිංසා කරන. සත්තුන්ට හිංසා පීඩා කරන, සත්තුන්ග වෙහෙසවන අය. ආන් ඒ අය ආයේ මනුස්ස ලෝකයකට එනකොට මේ සංසාරේ ඒ අය ඉපදුනාම ඒ අයට ලැබෙන ශරීරයේ වෙහෙසක්. ඒ අය අනිත් සත්තු වෙහෙසෙවුවා නම් ඒ අයට ඊළඟට කර්ම විපාකිනවා. ඒ අයට ශරීර කූඩුවක් ලැබෙනවා. මහා වදයක්. සමහරවිට ලැබිච්ච ශරීරයේ පුංචි කාලේ ඉඳලා මොකක් හරි හොද කරන්න අමාරු ලෙඩක්. ඒ ලෙඩේ නිසා මේ වෛද්‍යවරු ප්‍රතිකාර කරනවා, ඇඟ පුරාම කටු ගහනවා, ඇඟ පුරාම බට දානවා. මහා වද වේදනා විඳ ඉන්න ඕන. ලැබිච්ච ශරීරේ Tamanටම දුකක්. ආන් ඒ නිසා තමයි කිව්වා ලෙඩ වැඩි වෙලා උපදින්නේ. හැබැයි සමහර අය ඉන්නවා මේ මනුස්ස ලෝකේ සත්තුන්ට ආදරේ. සත්තුන්ට සෙනෙහවන්තයි. සත්තු ගැන අනුකම්පා කරනවා. ආන්නේ බඳු අය යලි මනුස්ස ලෝකයකට ආවොත් එයාලට ලෙඩ අඩුයි. ඉතින් මතක තියාගන්න මේවා අපි මේ කෙටි කාලය ඇතුලේ කෙටියෙන් ඔබට කියන්නේ. ලස්සන වීම ගැන බුදුරජාණන් වහන්සේ වදාලා. සුභ ඇතැම්මු ඉන්නවා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට හරිම ඉක්මනට තරහ ගන්නවා. කිපෙනවා. කේන්තිය කියන එක නිකන් ජීවිතේ අංගයක් කරගත්ත අය. මේ ලෝකේ නැද්ද? ඒ ඇත්ත එක්ක අනිත් අය ඇසුරු කරන්නත් බයයි. මොකද පොඩ්ඩ ඇත්තම් බෑ. පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් එයා හරි ඉක්මනට කිපෙනවා. කේන්තිය යමෙක් පුරුදු කරනවාද? කේන්තිය පුරුදු කරන මනුස්සයාගේ මූණ ලස්සනද කැතද? කේන්ති කියපු වෙලාවට මූණ හරි කැතයි. හරි විරූපී. මූණේ යම් කැතක් තියෙනවද? ශරීරයේ යම් අවලස්සනක් තියෙනවද? ඊට වඩා ඒ හිත කැතයි. ද්වේෂ කරන හිත. ආන්ගේ හිත පුරුදු කරපු කෙනා යලිත් වතාවක් මනුස්ස ලෝකයකට එනවාද? ඒ මනුස්ස ලෝකෙට එන කෙනාට ලස්සන රූපයක් ලැබෙන්නේ කිව්වා. එයාව දැක්කාම අනිත් මිනිසුන්ට ප්‍රිය උපදින රූපයක් ලැබෙන්නේ කිව්වා. හේතුව කෝප ගැනීමයි. හිත ඇතුලේ මානසික ක්‍රියාවක් විදිහට ද්වේෂය නම් පුරුදු කරන්නේ. ඒකට හැදෙනවා කර්ම විපාකයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැබැයි සුබ සමහරු ඉන්නවා හරි මෛත්‍රී සහගතයි මෙත් සිතින් ඉන්නේ. ඒ මෙත් සිතින් ඉන්න අය මරණින් මත්තේ හොඳ ලෝකවල උපදිනවා කියව සුගති ලෝකවල. ආය වතාවක් මනුස්ස ලෝකයකට ආවොත් එහෙම එයා හරි ලස්සනයි. එයාගේ රූපේ හැඩයට ලැබිලා. එයාගේ ශරීරයේ කිසි ඇදක් උදක් නැහැ. එයාගේ හැමේ පාට හරි ලස්සනයි. එයා hina වෙනකොට ඒ hinaවත් ලස්සනයි. සමහරවිට එයාට දත් ටිකක් ලැබෙනවා, දත් ටිකත් හරි පිළිවෙලයි. එතකොට එයාව දැක්කාම අනිත් අයට හිතෙනවා ශාමයා වගේ කෙනෙක්ගේ ෆොටෝ එකක් මට අපේ ගෙදර ලස්සනට ගහගන්න නැත්නම් කියලා. එහෙම ශරීරයක් ඇයි එයාට ලැබුණේ? එයා සංසාරේ කරපු යහපත් කර්මයක් නිසා. හොඳේ රාන්නේ අදහස ඔබ ගන්න ඕන.
අපි මේ කරන දේ අපිට බලපානවා කියන එක අපි අපේ හිතට කාවද්දා ගත යුතු එකක්. අපි අපේ ජීවිතේ කාවද්ද ගත යුතු එකක් පින්වතුනි පින්වත් දරුවනි. අපි මේ කරන කියන හිතන ඒවට යම් විපාකයක් හැදෙනවා. ඒ විපාකයට අපි වග කියන්න ඕන. ඒක තමයි මේ සංසාරේ ස්වභාවය. මේ සංසාරයේ කියන එකකනේ අපි යන්නේ. අපට ඕන ගමනක නෙමෙයි මේ. මේ සාංශාරික ගමනේ යනකොට දැන් ඒක මෙහෙම තේරුම් ගන්න. මේ ජීවිතේ අපිට ශරීරයක් ලැබෙනවා. ওই ශරීරය ඇතුලේ අපි හිතමු කැන්සර් එකක් හරි මොකක් හරි ලෙඩක් තිබ්බ කියලා. අපි විහිඳාගත්ත ලෙඩක්ද ඔය? නෑ අපිට ලැබුණු ශරීරෙට ඒ ලෙඩේ ඇවිල්ලා. ඒ ලෙඩේ ආවට පස්සේ අපිට කියන්න බෑ මේ ලෙඩේ මේ ලෙඩේ මට එපා මේක අයින් වෙන්න කියලා. ඒක තමයි අපේ උරුමය. ආන් ඒ වගේමයි මේ සංසාර ගමනක යන පුරුකක් අපි. ඒ සංසාර ගමනේ යන පුරුකක් විදිහට අපිට ඕන ගමනක් යන්න ලේසි නෑ. අපි තේරුම් ගන්න ඕන සංසාර ගමනේ ස්වභාවය. සංසාර ගමනේ යන කෙනාට ජීවිතයට විශාල බලපෑමක් කරන එකක් පින්වතුනි කර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහිම තේරුම් ගන්න කිව්වා. සංසාරය කියන්නේ කරත්තේ නම්. සංසාරය කියලා කියන්නේ විශාල කරත්තයක්. ඒ කරත්තේ එකක් ගානේ රෝද තියෙනවා. ඒ රෝද තමයි ජීවිත. එතකොට මේ සංසාර ගමනේ අපිත් එක රෝදයක්. සංසාරය කියන කරත්තේ එක රෝදයක් අපි. ඒ නිසා ඒ කරත්තේ යම් දිශාවකට ඇදෙනවද? අපිත් ඒ කරත්තේ රෝදයක් විදිහට කැරකි යනවා. මේ රෝදෙන් ගැලවෙන්න විදිහක් නෑ. මේ රෝදේ ගැලවිලා පිට පයින්නේ. පිට පයින් නැති වෙන්න රෝදේ හිර වෙන්න ගහලා තියෙනවා කඩයණයක්. ඒ කඩයනේ තමයි කර්මය. එතකොට තේරුම් ගත්ත ඔබට කර්මය කියන එක කොච්චර ජීවිතයට බලපෑමක් කරනවද? භාග්‍යතුන් වහන්සේ වදාළේ යා දිසං වපති බීජං බලන්න කිව්වා මනුස්ස ලෝකේ දිහා හොඳට. මේ මනුස්ස ලෝකයේ තුල යමක් වපුරනවාද? තාදිසං හරතේ ඵලං වපුරපු විදිහට තමයි ඵල ලැබෙන්නේ. මිනිස්සු වී ඉහිනවා. වී බීජ ඉහපුවාම හැදෙන්නේ වී ගස්. ගොයන් ගස් හැදෙනවා. මිනිස්සු මිඳියට පැල කරනවා. එතකොට මේ මිඳි බීජයෙන් මිඳි ඵල හට ගන්නවා. මිනිස්සු උක්දඬු ගහනවා පොළවේ. ඒ පුංචි උක්දඬු කෑල්ලෙන් ලොකු උක්දඬු ගහක් හැදෙනවා. ඇතැම් මිනිස්සු කරවිලයටත් ඉඳනවා. කරවිලයට ඉඳපුවම කාලයට කරවිල වෙලක් හැදිලා ඒකේ කරවිල අර කරල් එනවා නේ. කොහොඹට හිටුවොත් කොහොඹට හිටපු තැන කොහොඹ ගහක් පැලවෙනවා. යම් විදිහකට වපුරනවාද ඒ විදිහටයි ප්‍රතිඵල ලැබෙන්නේ. මිදියට හිටවලා හිටවපු මිදියට නිසා කවදාවත් කොහොඹ ගහක් ඇති වෙන්නේ. කොහොඹ ඇටයක් හිටවලා හිටවපු කොහොඹ ඇටේ හේතුවෙන් කවදාවත් එතන මිදි ගහක් ඇති වෙන්නේ. යම් විදිහකට වපුරනවාද වපුරන විදිහට ප්‍රතිඵල ලැබේ. කල්යාණකාරී කල්යාණං හොඳට හොඳය. පාපකාරීච පාපකං පවිටු දෙයට පවිටු දෙයක්ම ලැබේ. මේ තමයි සංසාර ස්වභාවය. ඔබ මොන රැකියාව කරමින් හිටියත් ඔබ මොන සමාජ තරාතිරමක හිටියත් ඔබ මොන වගේ මට්ටමකට අධ්‍යාපනය ලැබලා තිබුණත් ඔබට කොයිතරම් සල්ලි තිබුණත් ඔබට කොයිතරම් ප්‍රසිද්ධියක් තිබුණත් පින්වතුනි පින්වත් දරුවනේ මේ අදහස හිතට ගන්න. අපි යමක් කරනවාද කියනවාද හිතනවාද එයට අනුරූපව අපිට විපාකයක් හැදෙනවා කියන එක මේක බුදුරජාණන් වහන්සේ වදාළේ සම්මා දිට්ඨිය. අත්ති සුකට දුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ සැප දුක් කර්මයන්ට සැප දුක් සහගත විපාක හැදෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා සම්මා දිට්ඨියක්. ඒක හිතේ තැම්පත් කරගත යුතු එකක්. ඒ නිසා මේ සම්මා දිට්ඨියට අපි එන්න ඕනේ. මේ වගේ බුද්ධ ශාසනයක් මුණ ගැහිලා අපිට මේ සම්මා දිට්ඨියට එන්න පුළුවන් වුණොත් ඒකේ තියෙන ලාභය ප්‍රමාණ කරන්න බැරි එකක්.
බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දවසක් අහනවා එක්කෙනෙක් ස්වාමීනි මේ මිත්‍යා දෘෂ්ටිකයාට සුගතිය යන්නම බැයිද කියලා ඇහුවා. මිසදිටු කෙනාට සුගති උපතක් ඇත්තේම නැද්ද කියලා ඇහුවා. මිසදිටු කියලා කිව්වේ මේ වැරදි දෘෂ්ටිවල ඉන්න අය. ඔන්න ඉන්නවා ඇතැම්මු සර්ව බලධාරී කෙනෙක් මේ ලෝකේ මැව්වා. අපි යාව සතුටු කරන්න ඕනේ. යාට යාඥා කරන්න ඕන කියලා හිතාගෙන. මිසදිටු. ඊළඟට ඇතැම්මු ඉන්නවා මේ ලෝකේ එහෙම ආගම් කියලා කතාවක් නැහැ එහෙම එකක්. අපිට ওই කාලේ ඇඳලා ඉන්න තියෙන්නේ. කාලේ ඇඳලා ඉඳලා ওই මැරෙලා යන දවසක මැරෙලා යන්න එතයි කියලා. ඒකට කියනවා මිසදිටු. මේ වගේ මිසදිටු ගැන කතා කරන්න ගියොත් එහෙම කෙලවරක් නෑ. මිසදිටු තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිකයාට සංසාර ගමනේ සුගතියක් ඇත්තෙම නැද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මම දැන් මේ මොහොතේ කල්ප 91ක් පස්සට බලනවා කිව්වා. 91 කල්පයක් එක සැනින් බුදුරජාණන් වහන්සේ බැලුවා. ඒ 91 කල්පය තුල යන්තාක් මේ සංසාර ගමනේ සත්‍යය පහළ වුණාද දෙව්ලෝ වේවා මනුලෝ වේවා බඹලෝ වේවා නිරේ වේවා සියලු සත්‍යයන්ගේ ජීවිත එක මොහොතකින් බුදුරජාණන් වහන්සේ බැලුවා. බලලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ 91 කල්පේටම එක්කෙනෙක් සුගතිය ගියා කිව්වා මිත්‍යා දෘෂ්ටික. මිසදිටු ආගමක ඉඳපු එක්කෙනෙක් මේ 91 කල්පේටම සුගතිය ගියා කිව්වා. අර අහපු මිනිස්සු ඇස් දෙක ලොකු කරගෙන ඇහුවා ස්වාමීනි එකයිද ගියේ? ඒ ගියපු එකම කෙනාට කොහොමද යන්න ලැබුණේ? කිව්වා ඒ එකම එකාත් කොහොම හරි සුගතියකට පැනගත්තේ කර්මඵල විශ්වාසي තිබුණා. අපි හොදක් කරොත් හොදක් වෙයි. අපිට වැරදුනොත් අපි නරකක් කරොත් අපිට නපුරක් වෙනවා කියන දෘෂ්ටිය තිබ්බා. මිත්‍යා මේ වැරදි ආගමක ඉඳලත් එයාට ඒ දෘෂ්ටිය තිබුණා. ඒ දෘෂ්ටිය විසින් කියනවා එයාව සුගතිය අරන් ගියේ. ඒ නිසා ඔබේ సంతානය තුල ඔබේ හිත තුල තියෙනවා නම් මේ කර්මඵල විශ්වාසය ඒක ඔබේ ජීවිතයට පුදුමාකාර ආශිර්වාදයක්. ඒ නිසා මා මේ කරන කියලා දෙන දේශනාව අහලා ඒ අදහස ඇති කරගන්න. අපි සිතකය වචනයෙන් කරන දේවල් වලට අපි පෞද්ගලිකව වග කියන්න ඕන. අපි සිතකය වචනයෙන් වැරදි ඒවා කරොත් අපිට කොහොම දුක් සහිත පාපී විපාක අමාරුවෙන් වෙහෙස වෙලා විඳවන්න වෙන විපාක. දැන් බලන්න අපි ප්‍රාණඝාතය කියලා කියන්නේ කයින් කරන නරක දෙයක් නේ. ඉතින් ඒකට විපාක එනවනේ. සමහරවිට අඩු වයසින් ඔන්න ඇක්සිඩන්ට් වෙලා චප්ප වෙලා මැරෙනවා. කයින් අපි සත්තුන්ට හිංසා කර ඉන්නවා. අපි උපදිනවා. උපදිනාට පස්සේ ඔන්න එක්කෝ හදවතේ සිදුරක්, එක්කෝ මොකක් හරි රුධිර පිළිකාවක්, එක දිගට ලෙඩ. ඉතින් මේක සැපක් නෙමෙයි. මහ විඳවිල්ලක් නේ. ඒ විඳවිල්ල ලැබුණේ තමන් කරගත්ත දෙයට විපාක විදිහටයි. බුදුරජාණන් වහන්සේ හරියම ලස්සනට දේශනා කළා මේ තරුණයාට. මම ඒ ටික ඔබට කෙටියෙන් කියලා දෙන්නම් මේ කර්මය ගැන යමක් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තරුණය මේක සිද්ධ වෙන්නේ මේ විදිහට කිව්වා. ඇතැන් අය අල්පේ ශාක්‍ය වෙලා උපදිනවාද? ඒ අල්පේ ශාක්‍ය වෙලා උපදින්න හේතුව ඒ අය අල්පේ ශාක්‍ය වෙලා උපන්නේ ගරු කළ යුතු උතුමන්ට ගරු කළේ නැහැ කිව්වා. ගරු කළ යුතු අයට ගරු කරන්නේ නැති අය සංසාර ගමනේ ගරු සත්කාර ලබන්නේ. එයාව කවුරුත් ගණන් ගන්නෑ. හැබැයි යම් මේ කෙනෙක් මේ මනුස්ස ජීවිතේ ගරු කළ යුතු උතුමන්ට ගරු කරමින් ජීවත් වෙනවද? අන්න එයා ආයේ මනුස්ස ලෝකෙකට එනකොට එයාට ගරු සත්කාර කරන්න යව පිළිගන්න පිරිසක් හැදෙනවා මහේ ශාක්‍ය. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා ඇතැන් අය මේ මනුස්ස ලෝකේ ඉන්නකොට තමන් සන්තක ධනෙන් දන් දෙන්නේ. දන් දෙන්නේ නැති අය දුප්පත් වෙලා උපදිනවා. ඇතැම් අය හොඳට දානෙ දෙනවා. දානෙ දෙන අය ධනවත් වෙලා උපදිනවා. ඊළඟට මේ මනුස්ස ලෝකේ ඉන්න ඇතැම්මු මේ නුවණැති ස්වාමීන් වහන්සේලා ළඟට නුවණැති ආචාර්යවරු ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි කුසල් මොනවද? අකුසල් මොනවද? කරන්න හොඳ මොනවද? කරන්න හොඳ නැත්තේ මොනවද? ඊළඟට ස්වාමීනි පින් සිද්ධ වෙන්නේ මොනවා කරොත්ද? ස්වාමීනි පව් සිද්ධ වෙන්නේ මොනවා කරොත්ද? ස්වාමීනි මේ ජීවිතේ දියුණු කරගන්න අපි ආශ්‍රය කරන්න ඕනේ කවුද? කවුරුද ආශ්‍රය කරන්න හොඳ නැත්තේ? ආන් එහෙම අහගන්නවා.
එහෙම අහගෙන තමන්ගේ ඥානෙ දියුණු කරගන්නවා. එහෙනම් මේ අය ඇසුරු කළ යුතුයි, මේ අය ඇසුරු කරන්න හොඳ නැහැ. මෙව්වා පින්, මෙව්වා පව්, මේවා කුසල්, මේවා අකුසල් කියලා. ආන් එහෙම ඥානෙට ආස කරන අය සංසාර ගමනේ ප්‍රඥාවන්තයෝ වෙලා උපදිනවා. හැබැයි ඥානෙට ආසා කරන්නේ නැත්තම් කෙනෙක් කුසල අකුසල් විමසන්නේ නැත්තම් ඔය පින්පව්ව ගණන් ගන්න දේවල් නෙවෙයි කියලා ඉන්නවනම් ආන් ඒ කෙනා සංසාර ගමනේ තව තවත් මෝඩ වෙලාම උපදිනවා. ඒ නිසා මේ කර්මඵල ස්වභාවයක් අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ජීවිතයක් උරුම කරගෙන තමයි සංසාර ගමනක අපි යන්නේ. ඒ යන ගමනේ තමයි මොකද්ද මහා පුණ්‍ය විපාකයක් නිසා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අපට ලැබිලා මේ මනුෂ්‍ය ජීවිතය ඇතුළෙත් අපට මේ සත්‍ය වූ ධර්මය අහන්න අවකාශයක් ලැබුණේ. ලැබිච්ච මොහොතේ මේක අපි තේරුම් ගත්තොත් අපිට මෙතනින් එහාට අපේ ජීවිතේ සැපවත් පැත්තට යොමු කරගන්න පුළුවන් නුවණ තියෙන කෙනෙකුට. ඒ නිසා ඔබ හැමදෙනාම මේ කර්මඵල විශ්වාසය කියන එක තමන්ගේ හිතේ ඇති කරගන්න. ඒක සම්මා දිට්ඨිය. ඒ කර්මඵල විශ්වාසය ඇති කරගෙන තමන්ගේ ජීවිතයට නපුරක් සිද්ධ වෙන කර්ම සිත කය වචනෙන් නොකර ඉන්නත් තමන්ගේ ජීවිතයට යහපත සැලසෙන කර්මම සිත කය වචනෙන් නිතර රැස් කරගන්නත් හැමදෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ කියලා දීපු කාරණාවන් අපේ ජීවිතයේ හැමදාටම එකලෙසින්ම වැදගත් වෙනවා. ඉතින් අපි හැමෝගෙම ජීවිත අර්ථාන්විත කරගන්න, ජීවිත සාර්ථක කරගන්න මඟ පෙන්වීම තමයි යෝන් දහම් වැඩසටහනින් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට කියා දෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා රැඳලා ඉන්න. අපිත් එක්ක ඔබට පුළුවන්කම තියෙනවා ඉතින් යෝන් දහම් වැඩසටහනේ ධර්ම සාකච්ඡාවත් එක්ක එකතු වෙලා ධර්ම සාකච්ඡාවට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඔබට විසඳුම් ලබා ගන්න. ඉතින් ප්‍රායෝගිකව මොකද මේක මේ ඔබට නොතේරෙන කාරණාවක් නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ. ඔබේම තියෙන ප්‍රශ්න, ඔබ වගේම තරුණ පිරිසට තියෙන ප්‍රශ්න තමයි මේ ඔස්සේ අපි සාකච්ඡා කරමින් අපි උත්සාහ කරන්නේ ඔබේ ජීවිත සාර්ථක කරගන්න හොඳම මඟ පෙන්වීම, භාග්‍යතුන් වහන්සේගේ මඟ පෙන්වීම එකතු කරලා දෙන්න. එදින අපි සෝදානම් කෙටි විරාමයකට යන්න රැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා ශ්‍රෝතා රූප වාහිනිය, ඒ වගේම ලක්විර ගුවන්විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.